හැමදිනාටම තෙරුවන් සරණයි වන්දනීය පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පින්වත්නි අද දවසේත් ජයමග දහම් දේශනා මාලාවේ වටිනා කියන දහම් කාරණාවක් පිළිබඳව සාකච්ඡා කරන්නට දේශනා කරන්න අපි සූදානම් වෙන අවස්ථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ තරම් අපේ හිත සංසිඳීමකට පත් කරවන ලෝභ දේශ මොහ ආදී අතුරුදහන් කරන වෙනත් ධර්මයක් සංසාර ගමනේදී අපට හමු වෙනවා නම් ඒ තථාගතයන් වහන්සේ නමක් විසින් දේශනා කරන ධර්මයක්ම තමයි. සංසාර ගමනේ සිදු කරගත්ත මොනියම්ම හරි කුසලයකට බලපෑම නිසා කුසල් ධර්මයක බලපෑම නිසා අද අපි සහ ඔබ කියන අපි දෙගොල්ලටම මේ බුද්ධ ශාසනය තුල කටයුතු කරන්නට පිළිවෙත් පුරන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. සංසාර දුක කියන එක මේ කාලේ අපි කාටත් වෙනතරත් වඩා දැනෙනවා. වෙනදත් අපිට සංසාර දුක් නොතිබුණා නොදැනුණා නෙවෙයි. නමුත් මේ භයානක ව්‍යසනයේ පවතින කාලේ එළියට බහින්නවත් බැරි විදියට අපිව හිර වෙලා අපිව කොටු වෙලා ඊළඟට අපිට මේ පවතින තත්ත්වයේ තුල බයෙන් ඉන්න වෙලා, තැති ගැනීමෙන් ඉන්න වෙලා, ලොමු දැහැ ගැනීම වලින් ඉන්න වෙලා. වෙනතරත් වඩා අපට මරණයන් ගැන දැනෙන ස්වභාවය වැඩි. ඒ මරණයන්ගේ තියෙන බිහිසුණු ස්වභාවය දැනෙනවා වැඩි. මේ කොරෝනා ව්‍යසනය පැතිරීමත් එක්කම අපේ රටේ ඉන්දියාවේ විවිධ රටවල් වල සිද්ධ වෙච්ච මරණයන් තාක්ෂණික දියුණුව ඔස්සේ ඒ දැක බලා ගනිද්දී එවැනි ස්වභාවයක් අපේ ජීවිතේට උනත් කොයි වෙලේක හරි වෙන්න පුළුවන් කියලා දැනෙද්දී මොකද වෙන්නේ බොහෝ අයට මරණ බිය පවා ඇති වෙනවා. ඉතින් වෙනදට වඩා ජීවිතේට මිල මුදලක් එකතු වෙන පැතිකඩටත් වඩා තියෙන ටිකත් වේදම් වෙන පැත්තකටමයි මේ ව්‍යසන කාලය ගෙවි යන්නේ. ඉතින් ඒ නිසා මේ මෙතෙක් අපි අත්දැකපු මේ පංචස්කන්ධ ධර්මයේ අසුරු කරගෙන අත්දැකපු දුක් කරදර වලට සාපේක්ෂව මේ දවස්වල වැඩිපුර ඒක දැනෙන මට්ටමකට ඇවිල්ලා. කය හරහාම දැනෙනවා. මාස් භාවිතාව තුළ අපට නිදහසේ හුස්ම ගන්න තිබ්බ අවස්ථාව, නිදහසේ කතා කරන්න තිබ්බ අවස්ථාව, ඒව පවා නැති වෙලා පරතර තියාගෙන සෞඛ්‍ය පිළිවෙත්වල හිර වෙලා අපි බොහොම අසරණ තත්යකට පත් වෙලා තමයි ජීවිත අරගෙන යන්නේ. ඒක තමයි ඉතින් පංචස්කන්ධ ධර්මයක් එක්ක ගනුදෙනු කරන අයට වෙන දේ. මේ ගනුදෙනුවේ බියකුරුකම, මේ ගනුදෙනුවේ තියෙන දුක්ඛිත බව තේරුම් ගත්ත අය මොකද කළේ? හමු වුණ බුද්ධ ශාසනවල දැඩි වීරයකින් කටයුතු කරලා සංසාරෙන් හෙවත් පංචස්කන්ධ ධර්මයෙන් නිදහස් වුණා. ඒ උතුමන් වහන්සේලා එහෙම නිදහස් වුණේ නිදහස් වෙන්නට අවශ්‍ය පරිසරය හදාගෙන. ඒ පරිසරය කවුරුවත් හදලා දුන්නේ නැහැ. හැබැයි හදාගන්න මඟ පෙන්වුවා බුදුරජාණන් වහන්සේලා. ඒ උතුමන් වහන්සේලා මොකද කළේ? ඒ පෙන්වූ මාර්ගයට අනුකූලව නිවන් දැකීමට අවශ්‍ය ගුණ ධර්ම සකස් කරගත්තා. නිවන් දැක්කා. ඔබ අප තවමත් මේ සංසාර ගමන තුල ඉන්නේ. අපිට තවමත් මේ පංචස්කන්ධයෙන් ගැලවෙන්නට හේතු වෙන ගුණධර්ම ටික හදාගන්න බැරුණ නිසා. ඒක සත්‍යයක්. හිරේ වැටුණු පුද්ගලයෙකුට බරපතල වැඩ සහිතව දඬුවම් විඳින්න ලැබෙනවා. හැබැයි මෙයා මේ බරපතල වැඩ සහිත මේ දඬුවම් මේවා අත්දකිද්දී ඒ හිරගෙදර නමුත් මෙයා නිවැරදිව ජීවත් වුණොත් ගැටලු ඇති කරගත්තේ නැත්නම් ප්‍රශ්න ඇති කරගත්තේ නැත්නම් මොකද වෙන්නේ? බරපතල වැඩ ඇතුව නමුත් හිරේ ගියපු අයත් මොකද වෙන්නේ? සමා කාලයන් ලැබිලා හිරෙන් නිදහස් වෙනවා. හැබැයි ඒ හිරගෙදරටම එයා වගේම ගියපු බරපතල වැඩ සහිතව ඒ ජීවිතේ ගෙවන්න සිද්ධ වෙච්ච අය ඉන්න අයත් එක්කත් ප්‍රශ්න ඇති කරගෙන ඇතුලේ ගැටුම් ඇති කරගෙන අකීකරු විඳලා තවත් ඉන්න කාලේ වැඩි කරගන්න අයත් ඉන්නවා. පංචස්කන්ධ ධර්මය කියන්නේ තිරගයක් වගේ. පංචස්කන්ධ ධර්මය ඇසුරු කරගෙනත් අපට හරියට බරපතල වැඩ.
ඒ ජීවිතය පවත්වාගෙන යන්න උපාදානය වෙච්ච ජීවිත පවත්වාගෙන යන්න මේක පරිස්සම් කරගන්න අපිත් මේ ස්කන්ධ ධර්ම කියන හිරවල ඇතුළේ හිර වෙච්ච අය. හැබැයි මේක හරියට භාවිතා කළොත් ගුණධර්ම මිශ්‍රිතව මේ ස්කන්ධ ධර්ම ටික භාවිතා කළොත් ස්කන්ධ ධර්ම කියන සිරගෙයින් අපිට නිදහස් වෙන අවස්ථාව ලැබෙනවා. අන්නේ ගුණධර්ම වලට කියනවා පාරමිතා කියලා. ඒ ගුණධර්ම ටික අපි හදා ගන්න ඕනේ. අපි ඊයේ සිහිපත් කළා පින්නත් මේ පාරමිතා කියන්නේ ගතානුගතිකවත් සම්ප්‍රදායිකවත් සංකල්පයක් නෙවෙයි ආරෂ්ඨාංග මාර්ගයේ තුල තියෙන අංග කියලා. උදාහරණයක් විදිහට ගත්තට පස්සේ නෙක්ඛම්ම සංකල්පය සම්මා සංකප්පය තුල තියෙන අඩංගු කාරණාවක්. ඒකම පාරමිතාවලත් නෙක්ඛම්ම පාරමිතා කියලා තියෙනවා. ආරෂ්ඨාංග මාර්ගයේ සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥා පාරමිතාව. ආරෂ්ඨාංග මාර්ගයේ වීරිය කියන්නේ විරිය පාරමිතාව. ආරෂ්ඨාංග මාර්ගයේ සීල පාරමිතාව කියන්නේ සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව. ඊළඟට ආරෂ්ඨාංග මාර්ගය තුල තියෙන හැම අංගයක්ම පුරුදු කරන්න වර්ධනය කරන්න ඉවසීම ඕන. ඒක තමයි නෙක්ඛම්ම පාරමිතාව. ඒ වගේම ඔය හැම අංගයක්ම වඩන්න අදිෂ්ඨාන ශක්තිය යෝධ අදිෂ්ඨාන ශක්තිය තියෙන්න ඕනේ. නිවන් දකින්නකම්ම දිවි පවරදුවට තබමින් හරි මේ ගුණධර්ම ටික රකින්නවා කියලා ආරෂ්ඨාංග මාර්ගයේ රැක ගන්න යෝධ අදිෂ්ඨාන තියෙන්න ඕනේ. ඒක අදිෂ්ඨාන පාරමිතාව. ඒ වගේ මේ පාරමී ගණයට වැටෙන සංසාරයෙන් එගොඩ කරවන ශක්තියින් ටික ආරෂ්ඨාංග මාර්ගය තුල අඩංගුයි. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම තුලත් අඩංගුයි. ඒ නිසා අපේ ජීවිතවල මේ ගුණධර්ම වර්ධනය කරගත යුත්තක්ම බව ඊයේ දවසේ කතා බහ කළා. විශේෂයෙන්ම අපි ඊයේ දවසේ කතා කළා පින්නත්නි පාරමී ධර්මයන් සම්පාදනය කිරීමේ උපාය 4 පිළිබඳව කෙටියෙන්. එයින් එකක් පිළිබඳව කතා කළා. පාරමී හෙවත් මේ පංචස්කන්ධ ධර්මයෙන් නිදහස් වෙන්නට අපි පුරුදු පුහුණු කරන ගුණධර්මයන් සම්පාදනය කිරීමේ උපාය 4න් එකක් ගැන කතා බහ කළා. අද අපි ඉතිරි කාරණා ටික ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි මේ කතා කළා පළවෙනි කාරණාව විදියට අනවශේෂ සම්හරණය කියලා හැම කාලයකදීම මේ ගුණධර්ම 10 හදන්න පුරුදු පුහුණු කරන්න ඕනේ. අපි කතා කළ මේ කොරෝනා ව්‍යසනයේ තියෙන කාලෙත් ඒ අපේ සීමාවන් තුල ඉඳගෙන දන් දෙන්න ඕනේ. සිල් රකින්න ඕනේ. ඉවසන්න ඕනේ. ඊළඟට සත්‍යවාදී වෙන්න ඕන. අදිෂ්ඨාන ඇති කර ගන්න ඕන පිළිවෙත සඳහා. විදර්ශනා වඩමින් ප්‍රඥාව ඇති කර ගන්න ඕනේ. ඊ දවසේ අපි කතා කළා. ඊළඟට විශේෂයෙන්ම ඒ ගුණධර්ම වල එකක්වත් මග නොහැර ඒ විදිහට රැකගත යුතු බව කතා බහ කළා. අද දෙවෙනි උපාය තමයි සක්කච්ඡාකාරිතාය කියන්නේ. මේ ස්කන්ධාදී ධර්මයන්ගෙන් නිදහස් වෙන්නට මේ පුරුදු පුහුණු කරන ගුණධර්ම වලදී උපාය විදියට දේශනා කරන සක්කච්ඡාකාරිතාවය කියන්නේ මේ ගුණධර්ම ටික ආදර ගෞරව ඇතුව සම්පාදනය කරගත යුතුයි කියලා. දානය, සීලය, නෙක්ඛම්මය, ප්‍රඥාව, වීරිය, අදිෂ්ඨාන, සත්‍ය ආදී ගුණධර්ම ටික ආදර ගෞරව ඇතිව සම්පාදනය කර ගැනීමට කියන සක්කච්ඡාකාරිතාවය කියලා. අපිට ඉන්නව අම්මයි තාත්තයි. මේ අම්මයි තාත්තයි කියන දෙන්නට ගරු කරන දරුවොත් ඉන්නවා, ගරු නොකරන දරුවොත් ඉන්නවා. අම්මට තාත්තට ගරු කරන දරුවන්ගේ හිතට බැලුවොත් ඒ දරුවන්ගේ හිතවල දෙමව්පියන් අතීතයේ කළ යහපත් දේවල් පිළිබඳ ආවර්ජනා තියෙනවා. ඒ වගේම දෙමව්පියෝ මගේ යහපත පිණිස කටයුතු කරනවා කියලා අදහසක් තියෙනවා. දෙමව්පියන්ට ගරු කරන දරුවන්ගේ ජීවිත ගත්තට පස්සේ ඒ දරුවන්ගේ හිතවල තියෙනවා අතීතයේත් මට දෙමව්පියෝ යහපත කළා. ඊළඟට අනාගතයේත් මට දෙමව්පියෝ යහපත කරනවා කියලා අදහසක් තියෙනවා. ඒ නිසා මේ දරුවන්ට අම්මා තාත්තා කෙරේ පුදුමාකාර ගෞරවයක් වඳින්නෙත් පසඟ පිටුවලා. ආදර ගෞරවයෙන් අම්මා තාත්තා ඇසුරු කරනවා. හැබැයි අම්මා තාත්තගෙන් වෙන යහපත ගැන උණ යහපත ගැන අදහසක් නැති දරුවන්ට ආදරයක් ගෞරවයක් උපදින්නේ නැහැ. හේතුඵල ධර්මතාවයක් මෙතන තියෙන්නේ. අන්න ඒ වගේ තමයි පාරමිතා ගැනත් ආදර ගෞරවයක් උපදින්න නම්
මෙතෙක් කාලයක් සංසාරේ පුරාගෙන ආපු පාරමී ධර්මයන්ගෙන් Tamanට වෙච්ච යහපත ගැන අදහසක් තියෙන්න ඕනේ. මේ පාරමිතා ධර්ම පුරුදු පුහුණු කිරීමෙන් අනාගතයේදී Tamanට වෙන යහපත ගැන අදහසක් ඇති වෙන්න ඕනේ. ඒ පාරමිතාවන්ගේ ආනිසංස වාරය දන්න කෙනාට තමයි පාරමිතා ගැන ආදර ගෞරවයක් උපදින්නේ. අද අපිට මිනිසත් බවක් ලැබිලා තියෙනවා. මිනිසත් බව කියන්නේ තිරිසන් ලෝකයක තිරිසන් සතෙක් අත්දකින ඛේදනීය ජීවිතයට වඩා නිර්සතෙක් අත්දකින ඛේදනීය අඛණ්ඩ දුක් වැලකට වඩා සතර පායක සත්‍යෝ අත්දකින දුක්ඛිත ස්වභාවයන් අභිභවා ගියපු සැප ඇති තැනක් තමයි සුගතියක් කියන මනුෂ්‍ය ජීවිතේ. සැප ඇති තැන තමයි සුගතිය කියන්නේ. සතර පායට සාපේක්ෂව මේක සැප තියෙනවා. අද ඔය ජීවිතේ මේ මනුස්ස ආත්මයක් තුළ ගත කරන්නේ අතීතයේ සීලය තුලින් ඒ සීලය කියන ගුණය සම්පාදනය කර ගැනීමේ විපාක වාරයක් වශයෙන් අතීතයේ මේ සීලය කියන පාරමී ධර්මය පුරුදු පුහුණු කර නිසා තමයි අද ඔය මනුස්ස ජීවිතයකට වෙලා අපි ඉන්නේ. පෙර ජීවිතයේ ඔය සීලය ඕට වඩා ආදර ගෞරවයකින් ඉහළට රැකගත්තා නම් අද මනුස්ස ලෝකෙ නෙවෙයි අපි ඉන්නේ. දිව්‍ය ලෝකයක. එහෙනම් කොරෝනා ව්‍යසනයට අහු වෙන්නෙත් නැහැ. දිව්‍ය ලෝකවල කොරෝනා නැහැ, ඩෙන්ගු නැහැ, මහා මාරිය නැහැ, ඉබෝලා නැහැ. එහෙම මනුස්ස ලෝකයට වඩා සැප ඇති තැනක් තමයි දිව්‍ය ලෝකේ. එතකොට එතෙන්ට කෙනෙක් පත් කරන්නට හේතු වෙන්නේ සීලය. ඒකයි කියන්නේ සීලය කියන්නේ දෙව්ලෝ සම්පත් විතරක් නෙවෙයි මෝක්ෂය පවා උපදවන්නට හේතු වෙන කාරණාවක් කියලා. එහෙනම් අපිට මේ ලැබිලා තියෙන ජීවිතයේම අතීත සීලයේ සීලෙන් ලැබුණු ප්‍රතිලාභයක්. විශේෂයෙන්ම අපි මේ ආරක්ෂා කරන සීලය අපිට මේ මනුෂ්‍ය දිව්‍ය ආත්ම භාවයන් ඉක්මවා ගියපු නැවත සතර පාට නොවැටෙන්න හේතු වෙන සෝතාපන්න ආදී උතුම් මාර්ග හිත් උපදින්නට හේතු වෙන සංසාරයෙන් නිදහස් වෙන්නට හේතු වෙන උතුම් ගුණ ධර්මයක්. ඒ නිසා මේ සීල පාරමිතාව බෝධිසත්වයන් වහන්සේ රැකපු හැටි අපි දන්නවා. බෝධිසත්වයන් වහන්සේගේ ජීවිතය වගේ තමයි සීලය කියන්නේ. ජීවිතේ ගියත් හරියට අර මේ කිරලිය බිත්තරේ බිත්තර රකින්න වගේ සැමරමුවා තමන්ගේ වලිග රකින්න වගේ පුදුමාකාර ආදර ගෞරවයකින් බෝසත්වයන් වහන්සේ සිල් ආරක්ෂා කළා කියලා අපි කවුරුත් දන්නවා. ඇයි ඒ සිල් එච්චර මේ හැංගීමේ ආරක්ෂා කළේ? ඇයි එච්චර සීලයට ආදර බුහුමන් දක්වමින් බෝසත්වයන් වහන්සේලා සීලවන්ත වෙන්නේ සංසාරේ? ඒ සීලයේ තියෙන ආනිසංස වාරය දන්නවා. අම්මා තාත්තගෙන් වෙන යහපත දන්න තරමට දරුවන්ට අම්මා තාත්තගෙන ගෞරවය ඇති වෙනවා වගේ බෝසත්වයන් වහන්සේලා දන්නවා ඒක ශික්ෂාවකින් වෙන යහපත. ශික්ෂාපද දෙකකින් වෙන යහපත. සතර පායේ තියෙන දුක්ඛිත ස්වභාවය දකින්න බෝධිසත්වයන් වහන්සේලාට මතක් වෙන්නේම සීලයයි. මොකද සිල්වත් අය එවැනි තත්ත්වයන්ටපත් වෙන්නේ නැති නිසා. ඒ නිසා සීලේ ආනිසංස වාරයෙන් දකින්න ඕනේ. සක්කච්ඡ කාරිතාය කියන්නේ අන්න ඒ වගේ සීලය ගැන ආදරය ගෞරවය උපදවා ගන්න ඕනේ. දැන් අර තියෙන්නේ ධම්මචේතිය සූත්‍රය. ධම්මචේතිය සූත්‍රයේදී සඳහන් වෙන්නේ කොසල් රජතුමාට ස්වාමින්වහන්සේලා ගැන ආදර ගෞරව උපදින්නට හේතුව. එමේ හේතු කාරණා කිහිපයක් තියෙනවා. එතන එක තැනක සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ මම දකිනවා අන්නේ ශාසනවල මම දැකලා තියෙනවා ගිහි ජීවිතය ගත කරලා ඒ ශාසනවලට ඇවිල්ලා බ්‍රහ්මචාරික ජීවිත ගෙවනවා. හැබැයි මොකද වෙන්නේ? අවුරුද්දෙන් ආපහු ගිහි වෙනවා. අවුරුදු 2කින් ආපහු ගිහි වෙනවා. අවුරුදු 4න් 5න් ආපහු ගිහි වෙනවා. ගිහි වෙලා මොකද කරන්නේ? වස්තුකාම ක්ලේශකාමයන්හි බැසගෙන ජීවිතය අරගෙන යනවා. ඒ කොසල් රජතුමා සඳහන් කරන්නේ බුදුරජාණන් වහන්සේගේ ධම්මචේතිය සූත්‍රයේදී ස්වාමින්වහන්සේලා ගැන පැහැදෙන්න හේතුව අන්‍ය ශාසනවලට එන ගිහි දරුවෝ ගිහි අය මොකද කරන්නේ? ශාසනයට ඇවිල්ලා බ්‍රහ්මචර්යාව තුළ යම්කිසි කාලයක් ඉඳලා ආපහු ගිහිල්ලා
වස්තුකාම ක්ලේශකාම ඇසුරු කරමින් දූ දරුවන් සමග ගිහි ජීවිතය අරගෙන යනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ මේ ශාසනය මන් දකිනවා දිවි ඇතිතෙක් බ්‍රහ්මචාරික සීලය දිවි දෙවෙනි කොට රකින්න ස්වාමීන් වහන්සේලා දකිනවා. බ්‍රහ්මචාරික සීලයක් දිවි දෙවෙනි කොට රකින්නවා කියන්නේ පින්නත් අපි මේ කතාව තේරුම් ගන්න ඕනේ. යම් කිසි භික්ෂුවක් ළඟට බලවත් පුරුෂයෙක් ඇවිල්ලා ස්ත්‍රියක් පෙන්නලා කියනවා. ඒ ස්ත්‍රිය ස්පර්ශ කරන්න කියනවා. ඒ ස්ත්‍රිය ස්පර්ශ කරේ නැත්තම් ගෙල සිඳිනවා කියනවා. හැබැයි ස්ත්‍රිය ස්පර්ශ කළොත් ඔබේ ගෙල සිඳින්නේ නැහැ කියනවා. එහෙම නැත්තම් නේ ස්ත්‍රියත් එක්ක මෛතුන ධර්මයේ දෙන්න කියනවා. ඒක යෙදුන් නැත්තම් ඔබ වහන්සේ මරනවා කියනවා. අර භික්ෂුව මොකද්ද කරන්නේ? ඒ භික්ෂුවට බ්‍රහ්මචර්යාව ඊට වඩා වටිනවා. ඒ භික්ෂුව මොකද කියන්නේ? ගෙල කැපුවත් ස්ත්‍රී ස්පර්ශ කරන්නේ. ගෙල කැපුවත් ස්ත්‍රියත් එක්ක මෛතුන ධර්මයේ දෙන්නේ. අන්න ඒකට කියනවා දිවි දෙවෙනි කොට බ්‍රහ්මචර්යාව රකින්නවා කියලා. මොකද බ්‍රහ්මචාරික සීලය තමයි අංක 1. ජීවිතේ 2. දිවි පරදුවට තියලා සීලය ආරක්ෂා කිරීම. භාගතුන් වහන්සේ අන්න එහෙම සාමින් වහන්සේලා ඔබ වහන්සේගේ ශ්‍රමණයන් වහන්සේලා ඔබ වහන්සේගේ ශාසනය දකිද්දී මට පැහැදී මැති වෙන්නේ ඔබ වහන්සේ ගැන. ඔබ වහන්සේ පෙන්වන පිළිවෙත නිසායි ඔබ වහන්සේ පෙන්වන මාර්ගය නිසායි මේ සාමින් වහන්සේලා මේ විදියට බ්‍රහ්මචාරික සීලය තුළ වාසය කරන්න කියලා කොසල් රජතුමා ධම්මචේතිය සූත්‍ර විග්‍රහය තුළ සඳහන් කරනවා. අන්න ඒ වගේ පින්නත්නි. නිවන් දකින්නට හැඟීම් ආපු අය, සංසාර දුක්ඛය හොඳට දැනුණු අය, විශේෂයෙන්ම බෝධිසත්වයන් වහන්සේලා, ඊළඟට බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රාවකයෝ දිවි දෙවෙනි කොට තමන් වහන්සේලාගේ සීලය ආරක්ෂා කරනවා. ගෘහස්ත ජීවිතයක් නම් ගත කරන්නේ මැස්සෙක් මදුරුවෙක්වත් මරන්නේ, සොරකම් කරන්නේ, තමන්ගේ ස්වාමියා ඉක්මවා ගිහිලා සිටවිල්ලක්වත් පිට පුරුෂයෙක් ගැන ඇති කරගන්නේ. තමන්ගේ භාර්යාව ඉක්මවා ගිහිල්ලා සිටවිල්ලක්වත් නරක සිටවිල්ලක් වෙනත් ස්ත්‍රීන් ගැන ඇති කරගන්නේ. ඇයි ඒ? සීලයට එච්චර ආදර බුහුමන් දක්වනවා. අම්මා තාත්තට ගරු කරන දරුවෝ මොකද කරන්නේ? අම්මා තාත්තා නාවල කියලා දරුවෝ වගේ පරිස්සම් කරනවානේ. අන්න ඒ වගේ තමයි සීලයට ගරු කරන අය, සීලයට ආදරය කරන අය සීලය එහෙම පරිස්සම් කරගන්නවා. ඉතින් මහා බෝධිසත්වයන් වහන්සේගේ ඕක හරියට තිබුණා. සීලයට හරීම ආදරේ. සීලයට හරියට ගරු කරනවා. මොකද ඒ උතුමන් වහන්සේ දන්නවා මේකේ ආනිසංස වාරය. මේක දෙන සැප, මේක ඉහළම සැපේ වුණ නිවන් සැපේම දෙන එකක් සීලය කියන්නේ. ඒකනේ සප්තවිසුද්ධි විග්‍රහය සීල විසුද්ධි ඉස්සෙල්ලාම තියෙන්නේ. ඒ නිසා සීලයේ ආනිසංස වාර ගැන හිත යම් කිසි කෙනෙක් සීලයට ආදර බුහුමන් ඇතුව කටයුතු කරනවා නම් අන්‍යයා සක්කච්ඡාකාරීතාව තුළ ජීවත් වෙන කෙනෙක්. ඊළඟට යම් කිසි කෙනෙක් දානය පරිත්‍යාගය ගැන අපේ පින්නතුට මතක ඇති කාශ්‍යප බුද්ධ ශාසනයේ ස්වාමීන් වහන්සේලා දෙනමක් හිටියා. මේ ස්වාමීන් වහන්සේලා දෙනමගේ එක නමක් හරියට පරිත්‍යාගයට බරයි. අනිත් ස්වාමීන් වහන්සේ සීලය විතරයි ආරක්ෂා කරන්නේ. එක ස්වාමීන් වහන්සේ නමක් සීලයත් රකින්න පරිත්‍යාගත් කරනවා. අනිත් ස්වාමීන් වහන්සේ සීලය විතරයි. මේ ස්වාමීන් වහන්සේලා දෙන්නම අපවත් වෙලා අපේ ගෞතම බුද්ධ ශාසනය කාලයේ රජගෙදරක උප්පත්තිය ලබනවා. සිල් රකිමින් පරිත්‍යාග කරපු ස්වාමීන් වහන්සේ රජගෙදර බිසවගේ කුසේ උපදිනවා. සීලය විතරත් ආරක්ෂා කරපු ස්වාමීන් වහන්සේ ඒ රජගෙදරම දාසියකගේ කුසේ උපදිනවා. සිලුත් රැකපු දානාදී පින්කමුත් කරපු ස්වාමීන් වහන්සේ රජගෙදර සිරියහනෙද්දී සීලය විතරත් ආරක්ෂා කරගත් ස්වාමීන් වහන්සේ එතනම පැදුරක උඩුබැලිය අතර නිදීගෙන ඉන්නවා. බලන්න යම් කිසි කෙනෙක් මේ මහත් වූ ආනිසංස මහත්ඵල ආනිසංස දෙන සීලයත් එක්කම සීල පාරමිතාවත් එක්කම දාන පාරමිතාවත් පිරුවොත් පින්නත් අපි නිවන් දක්නාතෙක් නිවන් දකින්නට සුදුසු දේවල් අපි ලබන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සමහර සූත්‍රවල දේශනා කළ තියෙන ස්වාමීන් වහන්සේලාට
තමන් වහන්සේලාගේ ප්‍රතිපත්තිය පවත්වාගෙන යන්නට සුදුසු විදියට පිණ්ඩපාතේ පවා තියෙන්න ඕන කියලා. මොකද පිණ්ඩපාතය සපයා ගැනීමේ දුෂ්කරතා තියෙනවා නම් ඒක ඇත්තටම නිවන් බකට බාධාවක්. දැන් ගිහි ජීවිතයක් ගත කරද්දී අපි හිතමු දැන් අපේ පින්නතුන්ට දැන් මේ කාලේ ගත්තට පස්සේ අපි හිතමු දැන් මේ කාලේ මිල මුදල් නැතිව යම් කිසි කෙනෙකුට කෑම බීම් ටික සපය ගන්න අමාරුයි කියලා. එතකොට මෙයාට පුළුවන් ද නිදහසේ භාවනාවකට යන්න. භාවනාවකට ගියත් මතක් වෙන්නේ දරුවන්ට කන්න දෙන්නේ කොහොමද? අර ණය ගෙවන්නේ කොහොමද? දැන් මාස ගානකින් පොලි එකතු වෙලා ඇති. ඒ කියන්නේ සැප සම්පත් අඩුවීම මේ පිළිවෙතට ඇත්තටම ලොකු බාධාවක් වෙන්න පුළුවන්. මොකද ඒ සැප සම්පත් අඩුවීම තුළ මෙයාට මානසික පීඩා ඇති වෙනවා. නමුත් ඒ අර තමාට සැප සම්පත් තියෙනවා නම් ණය වීම නැහැ. මේ කාලේ ආහාර පාන සම්බන්ධ ප්‍රශ්න නැහැ, ගේන්න ප්‍රශ්න නැහැ. ඒ හැමදේම සම්පාදනය කරගෙන දරුවන්ට කෑම බීම් ටික හදලා දීලා නිදහසේ බුද්ධ වන්දනාවක් කරගෙන භාවනාවක් කරගෙන පිළිවෙත් තුළ ඉන්න පුළුවන්. ඉතින් ඒ නිසා මොකද කරන්න ඕනේ? දාන පාරමිතාවට ආදර බුහුමන් දක්වන්න ඕනේ. නිවන් දකින මොහොත දක්වාම ඒ පිළිවෙතට උපකාරී වෙන විදියට යහපත් ජීවිත ලැබෙන්නට පින්වත්නි දානය කියන එක අපේ ජීවිතේ පුරුදු පුහුණු කරන්න ඕනේ. අපේ පිනුතට මතක ඇති අතීතයේ එක රාජ්‍ය පුරෝහිත කෙනෙක් රජතුමා විසින් පවරපු යම්කිසි වැඩ කටයුත්තකට ගමනක් යනවා. ඒ ගමන යන අතරේ මොකද වෙන්නේ? ආහාර පාන හිඟ වෙනවා. ගෙනාපු ආහාර පාන අවසන් වෙනවා. ඊටාම කුසගින්නේ සතපුම් කිහිපයක් ගියාට පස්සේ පුංචි පැලක් දකිනවා. ඒ පැලට යද්දී ඒ පැලේ ඉන්නව ආච්චි අම්ම කෙනෙක්. ඒ ආච්චි අම්මට කියනවා මම මෙහෙම දුර ගමනක් යන මේ වගේ කෙනෙක්. දැන් මං පැය කිහිපයක් තිස්සේම निराහාරව ඉන්නේ කියලා. එතකොට මොකද කරන්නේ? රසවත් විදියට බත් පිගානක් ගෙනත් දෙනවා. කෑම පිගානක්. මේකේ පළවෙනි බත් පිඩ අනලා මුවට ලං කරනකොටම දකින්න මොකද්ද? කෙල හලමින් සිටින බැල්ලක්. දැන් අර ගව් ගානක් දුර කුසගින්නේ ආපු කෙනෙකුට අතර බත් පිගානක් ආව කියන්නේ ඒක ඇත්තටම අපේ අත්දැකීමක් තමන්ගේ අත්දැකීමක් වුණා නම් එහෙම ඒ වෙලාවට අර බත් පිගානම නිකන් ඇතුළට දාගන්න සංකල්පයනේ තියෙන්නේ. එහෙම අර කුසගින්න නිවා ගන්න පළවෙනි බත් පිඩ අනලා මුවට ලං කරද්දිම එක පාට දකින්නවා ඉස්සරහ කෙල හලමින් ඉන්න බැල්ලක්. මේ පුරෝහිතවරයාට මොකද වෙන්නේ? පුදුම කේන්තියක් එන්නේ. කන්නවත් නෑ මේ සත්තු නිසා කියලා ඒ බත් පිඩෙන්ම ගහනවා බැල්ලට. ඒ බැල්ල මොකද කරන්නේ? බැල්ල අර සියලුම බත් පිඩෙන් විසිරෙච්ච දේවල් අහුල කන්න පටන් ගත්තා. එතකොට මේ පුරෝහිතට පුදුමාකාර අනුකම්පාවක් ආවා නේද? ඒ කියන්නේ ඉතින් මම වගේම කුසකින් නැතිනේ. මට නම් මේ වරුවකින් කෑම නැත්තේ මේ සතාට දවස් ගානකින් කෑම නැද්ද දන්නේ නැහැ කියලා තව බත් පිඩක් ආදරින් දෙනවා. එතනින් ඒ සිද්ධිය අවසන් වෙනවා. මේ පුරෝහිතවරයා අපේ ගෞතම බුද්ධ ශාසනයේ ගිහි ජීවිතයක ගිහි ගෙදරක උප්පත්තිය ලැබලා ඊට පස්සේ කාලයක් ගිහලා පැවිදි වෙනවා. පැවිදි වෙලා ඉද්දි මොකද උනේ? දුර්භික්ෂ කාලයක් ආවා. මේ දුර්භික්ෂ කාලෙත් බොහෝ ආරාමවලට බොහෝ සෙනසුම් වලට දාන ලැබෙන එකේ ප්‍රශ්න තියෙද්දී මේ හුදකලාව ජීවත් වෙන මේ ස්වාමින්වහන්සේට මොකද වෙන්නේ? කවදාවත් දාණي අඩු වෙන්නේ නැහැ. කවුරු හරි දාන ටිකක් ගෙනත් දෙනවා. ඉතින් මේ ස්වාමින්වහන්සේ කල්පනා කරනවා මෙච්චර මේ සෙනසුම් වලට ආරාම වලට මේ දන් ටික ලැබෙන එකේ ප්‍රශ්න තියෙද්දී මට කොහෙන් හරි දාණي ලැබෙනවානේ. ඉතින් කල්පනා කරන මොකද්ද මේකට හේතුව? කාලය ගෑවෑමෙන් රහත් වෙනවා. රහත් වුණාට පස්සේ බලනවා පෙර ජීවිත. එතකොට මොකද වෙන්නේ? මෙන්න අහු වෙනවා. ආත්ම ගානකට කලින් කෑම කන අතරේ තමන් ළඟට ආපු බැල්ලකට ඉස්සෙල්ලම තරහෙන් බත් පිටක් විසිකලා ඊට පස්සේ අනුකම්පාවෙන් බත් පිටක් විසිකලා. ඒකේ ආනිසංස වාරයයි මේ අත්දකින්නේ. අපි දන්නවනේ තිරසං සත්‍යකුට නමුත් බත් පිටක් දුන්නොත් ආත්ම 100කට බලපානවා කියලා. ඒකේ ආනිසංස වාරයේ විතර මේ දුර්භික්ෂ කාලයේ පුරාම කොහෙන් හරි කෑම ලැබෙනවා. මේ කොරෝනා ව්‍යසනයේ කාලෙත් ඔහමනේ. කොරෝනා ව්‍යසනය තියෙන කාලේ සමහර අයට කොහෙන් හරි තමන්ගේ ප්‍රශ්න විසඳන විදියට ලැබීම් තියෙනවා. කොහෙන් හරි. සමහර අයට.
ඇයි දුන්න දේ ඔය ලැබෙන්නේ? වී වැපුරුවොත් වී ටිකක් වැපුරුවොත් අපි දන්නවා ලොකු මේ අස්වැන්නක් එනවා. ගොයම් යායක් එනවනේ. අන්න ඒ වගේ තමයි සංසාරේ දුන්න අයට මේ කාලෙත් මොකද වෙන්නේ පින්නත්? ලැබෙනවා. කොහෙන් හරි ලැබෙනවා. ඒ නිසා මේ දානය කියන්නේ අන්න ඒ වගේ සසරගත සත්වයන්ට නිවන් දකින මොහොත දක්වාම අවශ්‍ය ප්‍රත්‍ය සපයන හේතුව. භික්ෂුන් වහන්සේලාට කුටි සෙනසුන් ඕනේ, බේත් හේත් ඕනේ, සිවුරු ඕනේ, පිණ්ඩපාතය ඕනේ නිවන් දකින්න අවශ්‍ය පිළිවෙත් පුරන්න. එතකොට ඒවා ලැබෙන්න සංසාරේ දන් දීලා තියෙන්න ඕනේ. සීවලී මහරහතන් වහන්සේ පිළිතුරට මතකනේ මොනතරම් ලැබීම් තිබ්බද කියලා. බුදුරජාණන් වහන්සේට අදටත් ලැබෙනවා. අදටත් මෙවැනි වසංගතයක් තියෙන කාලෙත් බුදුරජාණන් වහන්සේට දම් පූජා කරනවා. පැන් පූජා කරනවා. ගිලන්පස පූජා කරනවා. ඉඩකඩම් පූජා කරනවා. කුටි සෙනසුන් පූජා කරනවා. බෝසත්යන් වහන්සේ දාණයට ආදර බුහුමන් දක්වමින් දාන පාරමිතා පිරීමේ ආනිසංසයයි. ඒ නිසා නිවන් දක්නාතෙක් අවශ්‍ය ප්‍රත්‍ය පහසුකම් සඳහා පින්වත්නි දානය මොනතරම් බලපානවද කියලා අබේ දාන ශ්‍රම දාන ආදී තේරුම් අරගෙන අන්න ඒවා යම් කිසි කෙනෙක් ආදර ගෞරවයෙන් රකිමින් පුරුදු පුහුණු කරමින් වැඩ කටයුතු කරනවා නම් අන්න ඒකට කියනවා පාරමී ධර්මයන් පිරීමේ තවත් එක් උපායක් කියලා. ඊළඟට දානය, සීලය, ඊළඟට නෙක්ඛම්මය, ඉවසීම, ඉවසීමට ආදර ගෞරව දක්වන්න ඕනේ. පුපුරා යෑමට නෙවෙයි. දැන් සමාජය තුළ වැඩිපුර වෙන්නේ පුපුරා යෑම කියන එක. නපුරු වචනේ ඇහිදි පුපුරලා යනවා. අකමැති වැඩක් වෙද්දි පුපුරලා යනවා. වෙවුලනවා, කෑ ගහනවා. එහෙ මෙහෙ දුවනවා. ඇයි මේ? ඉවස ගන්න බෑ. ඒ කියන්නේ යාලට බාහිර සමාජයේ නපුරු වචන, නපුරු ක්‍රියාකාරකම් ආදී එහෙම පේනකොට එයාලා ප්‍රතිචාර දක්වන්නේ එයාලගේ හිතෙන් නැగి එන්නේ ආවේගශීලීව. නමුත් යම් කිසි කෙනෙක් ඉන්නවනේ ඉවසීමට ගෞරව කරන. ඉවසීමටයි ගරු කරන්න ඕනේ. ශාන්තියට අපි ගෞරව කරන්න ඕනේ. ශාන්තියට අපි ආදරය කරන්න. ආදරය කියන්නේ මේ ඡන්දය කියන්නේ කැමැත්ත ඇති කරගන්න ඕනේ. අශාන්තියට නෙවෙයි. ඒකට ඉවසීමේ ආනිසංසය දකින්න ඕනේ. ගෙවුණු ජීවිතේ අපට ඉවස ගන්න ඉවසිය යුතු තැන් කොච්චර ආවද? ගෙවුණු ජීවිතේ, ගෙවුණු සතිය, ගෙවුණු මාසේ, ගෙවුණු අවුරුද්ද, ගෙවුණු වසර කීපය අරගෙන බැලුවොත් අපිට ඉවසන්න කොච්චර සිද්ධියාවද? නමුත් ඒ සිද්ධිවලදී ඉවසුවේ නැත්තම් අද දුකක් පසුතැවිල්ල. එදා ඉවසුවනම් අද ඔය පසුතැවිල්ල නැහැ. අම්මට බැනපු තැන අම්මට නොබැන ඉවසුවනම් අද හිතේ තියෙන සන්තෝෂය. අම්මා මට බැන්නත් මං අම්මට බැන්නේ නැහැ. තාත්තා මට බැන්නත් මං තාත්තට බැන්නේ නැහැ. ස්වාමියා මට බැන්නත් මං ස්වාමියාට බැන්නේ නැහැ. භාර්යාව මට වෙනස්කම් කරත් මං භාර්යාවට වෙනස්කම් කරේ නැහැ. ඇයි? මං ඉවසුවා. මරණාසන්න මොහොතේ ඉවසපු කෙනෙක් විඳින සුවය නොඉවසපු කෙනාට විඳින්න බෑ. ඉවසීමේ ආනිසංස වාරයේ දන්න ඒ නිසා මොකද කරන්නේ? ආදර ගෞරවයෙන් ශාන්ති පාරමිතාව ආරක්ෂා කරනවා. සබ්බාස සූත්‍රයේකයි දේශනා කළ ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා. ඉවසීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව තියෙනවා නිවන් දකින්න. ඒ නිසා පින්වත්නි අපි බලන්න ඕනේ. අපි ඉස්සරහට මේ පාරමිතා ගැන වෙනම කතා කරනවා මේව කොහොමද එදිනදා ජීවිතේ කරන්න කියලා අපි. දන්නෝනේ පින්නත් ඉවසන එක කොච්චර අමාරුද කියලා. ඉවසන හිතක් හදාගන්න එක කොච්චර අමාරුද කියලා තේරෙනවනේ. ඒක අපි හදා ගන්න ඕනේ. ඒක හදන්න පුළුවන්ම එකක්. හදන්න පුළුවන් නෙවෙයි හදන්න පුළුවන්ම එකක්. ඕනම දෙයක් ඉවසන්න පුළුවන් විදිහට හිත හදන්න පුළුවන්. බෝසත්යන් වහන්සේත් එහෙම හැදුවේ. බෙල්ල කපද්දිත් බෙල්ල කපන කෙනාට වෛර කරන්නේ නැති හිතක් හදාගත්තා. කකුල් කපද්දී කකුල් කපන කෙනාට වෛර කරන්නේ නැති හිතක් හදාගත්තා. හිතන්නකො පින්නත් ඉවසීම හදලා තියෙන හැදිල්ල. අපි දන්නනේ අපේ හිතේ ඕනෑම සිතුවිල්ලක් වැඩි වාර ගාණක් භාවිතා කළොත් ඒ හැඟීම බලවත් වෙනවා කියලා. තරහ කියන සිතුවිල්ල වැඩි වාර ගාණක් භාවිතා කළොත් බලවත් තරහක්. ඉවසීම වැඩි වාර ගාණක් භාවිතා කළොත් බලවත් ඉවසීමක්.
බෝධිසත්වයන් වහන්සේගේ න්‍යාය ඕකයි. ඒ බෝධිසත්වයන් වහන්සේ දිහා අමුතු සත්වෙක් වගේ බලන්න එපා. අපි වගේ මිනිස්සෙක්. වෙනස මොකද්ද? ඉවසීම පුරුදු කරලා බලවත් ඉවසීමක් ඇති කරගත්තා. සීලය පුරුදු කරලා බලවත් සීලයක් ඇති කරගත්තා. අදිෂ්ඨානය පුරුදු කරලා බලවත් අදිෂ්ඨාන ඇති කරගත්තා. ප්‍රඥාව පුරුදු කරලා බලවත් ප්‍රඥාවක් ඇති කරගත්තා. සත්‍යවාදී බව පුරුදු කරලා බලවත් සත්‍යවාදී කෙනෙක් බවට පත් වුණා. අපි මොකද කරන්නේ? ටිකක් ඉවසනවා අතහැරලා දානවා. ටිකක් සිල්වත් වෙනවා අතහැරලා දානවා. ආපු කාලයක් ගිහලා පටන් ගන්නවා. ආපු අතහැරලා දානවා. අපි අපේ ජීවිතවල ಗುಣධර්ම ඇති නොකරගත්තා නෙවෙයි ඇති කරගත්තා. නමුත් ඒ ಗುಣධර්ම ඒ ಗುಣ කියන මානසික සිතුවිලි නැවත නැවත භාවිතා කළේ නෑ. ඒ නිසා ඒවා බලවත් අත්දැට ගියේ නෑ. ඒකයි මේ ප්‍රශ්නෙට හේතුව. එහෙනම් නිවන් දකින්න කැමති කෙනා පංචස්කන්ධ ධර්මයෙන් නිදහස් වෙන්න කැමති කෙනා මොකද කරන්න ඕන? ඉවසීමට ආදර ගෞරවයෙන් කටයුතු කරන්න ඕන. ඉවසීම කියන්නේ ගුණයට. ඒක කියන්නේ ගුණ ගරුක වෙන්න කියලා. මේ වර්තමාන ලෝකේ ගුණ ගරුකය හරීම අඩුයි. ගුණයට ගරු කරන්න ඕනේ. මෛත්‍රී කියන්නේ ගුණයක්. ඒක මේ පාරමිතාවලම තියෙන එකක්. ඒක ගැන කතා කරනවා. ඒකට ගරු කරන්න ඕනේ. කරුණාව කියන ගුණයට ගරු කරන්න ඕනේ. දානයට ගරු කරන්න ඕනේ. සීලයට ගරු කරන්න ඕනේ. එහෙම ගරු කරන හිත හැදුනොත් ඒව කඩන්නේ නැහැ යා. කැඩෙන්නේ නැහැ යාගේ අතින්. ඉවසීම කියන්නේ ගුණයක්. ඒකට ගරු කරන්න ඕනේ. ඒකයි කියන්නේ ගුණ ගරුක කෙනෙක් වෙන්න කියලා. ගුණ ගරුක කෙනෙක් වෙන එක ලේසි නෑ. මොකද ගුණයන්ට ගරු කරන කෙනාගේ අතින් දැන් බුදුරජාණන් වහන්සේට ගරු කරන කෙනාගේ අතින් මේ ශික්ෂා බිඳනවද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවය තියෙන කෙනාට ප්‍රාණඝාතයක් වෙන්න හදද්දී බුදුන් වහන්සේ මතක් වෙනවා. බුද්ධ ගෞරවයේ වැරදි කරන්නේ නැහැ. දැන් සමහර දරුවෝ ඉන්නේ අම්මා තාත්තා කෙනෙක් තියෙන ගෞරවයට වැරදි කරන්නේ නැති. තමන්ගේ පිට පස්සේ මොනතරම් පිරිමි ළමයි ආවත් ගෑන් ළමයි ආවත් සමහර දූ දරුවෝ මොකද කරන්නේ? සම්බන්ධතා ඇති කරගන්නේ. ඇයි? අම්මා ගැන තියෙන ගෞරවය. තාත්තා ගැන තියෙන ආදර ගෞරවය. ඒක පරම සත්‍යන්නේ අපි අත්දකින මේ ලෝකේ. අම්මා තාත්තා ගැන දැඩි ආදර ගෞරව තියෙන දරුවෝ කවදාවත් මොනතරම් තමන්ගේ හිතේ කැමැත්තක් ඇති වුණත් එවැනි සම්බන්ධතාවලට ඉඩක් දෙන්නේ නැහැ. මොකද අම්මා තාත්තට ගෞරවයෙන් කටයුතු කරනවා. හරි ආදර ගෞරවයෙන් කටයුතු කරනවා. අන්න ඒ වගේ මේ ಗುಣධර්ම වලට ආදර ගෞරව වලින් කටයුතු කරනවා නම් යමෙක් එයාගේ අතින් මේ ಗುಣධර්ම විනාශ වෙන්නේ නැහැ. ඒව විනාශ කරන්නෙත් නෑ යා. ඒ නිසා මේ ගුණ ගරුක වීම හරිම වැදගත්. ඉතින් අන්නේ සඳහා මොකද කරන්න ඕනේ? ඉවසීමේ ආනිසංස, ඉවසීමෙන් අපට ලැබෙන ලාභය, පෞල් ජීවිත ගොඩාක් අද විනාශ වෙලා තියන්නේ ඇයි? ඉවසීම නැති නිසා. අවුරුද්දෙන් දෙකකින් දික්කසාද වෙන්නේ අනිත් කෙනාගේ වැරදි ඉවසගෙන ඉන්න බැරි නිසා. ආදරය කරන අය මොකද වෙන්නේ? මේ අත්හරිනවා මාස 3න් අවුරුද්දෙන් අත්හරින ඇයි? මේ ඉවසීම නැහැ. අනිත් කෙනාගේ අඩුපාඩු දිහා බලාගෙන ඉන්න බෑ. උපුරනවා, කෑ ගහනවා, රණ්ඩු අල්ලනවා. ඉතින් එපා වෙනවා. එතකොට වෙනවා. ඒ නිසා මේ නිවන් දකින්න විතරක් නෙමේ පාරමිතාව උදව් වෙන්නේ. පෞල් ජීවිතේ පවා සමගිය රැක දෙනවා. ඒ විදිහට ඉවසීමට ආදර ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. ආනිසංස වාර දැක සීලයට දාණයට ගරු බුහුමන් කරන්න ඕනේ. ආනිසංස වාර දැක ඊළඟට දානං සීලංච නෙක්ඛම්මං ඊළඟ නෙක්ඛම්මයට මේ කාමයන්ගෙන් නිදහස් වීම ඊළඟට ක්ලේශ කාමයන්ගෙන් නිදහස් වීම සංසාරයෙන් නිදහස් වීම තමයි නෙක්ඛම්මය කියන්නේ. අන්නේ නෙක්ඛම්මයට ගරු කරන්න ඕනේ. ආදරය කරන්න ඕනේ. කාමයන්ගේම පෙරලින්න එකට නෙවෙයි අපි ආස කරන්න ඕනේ. වස්තුකාම සහ අනිකුත් ක්ලේශයන් තුල පෙරලින්න එකට නෙවෙයි අපි ආස කරන්න ඕනේ. සංසාරෙම නැවත පෙරලි ඉස්සරහට යන්න නෙවෙයි අපි එක එක්කෙනත් එක්ක මේ සැලසුම් ගහන්න ඕනේ. මේ කාමයන්ගෙන් නික්මීමටයි අපි ගරු කරන්න ඕනේ. සමාජයේ ඉන්නවනේ දැන් භික්ෂූන් වහන්සේලාට ගරු කරන්නේ නැති අය. ඇයි භික්ෂුන් වහන්සේලාට ගරු කරන්නේ නැත්තේ? එයාලා දකින්නේ මේ ගිහි ජීවිතේ අතහැරීමම කියන්නේ නෙක්ඛම්මයට ගරු කළ යුතුයි කියලා. දැන් අපේ පින්නතුන් හිතන්න සමාජය තුල ගිහි ජීවිතේ අතහැරලා ඒ තමන් ඇසුරු කරපු හැම දෙයක්ම අතහැරලා ශාසනයට එනවා කියන එක පහසු දෙයක්ද? ඒක පහසු දෙයක් නෙවෙයි.
මොකද තමන්ට සතුරු වෙන්න තිබ්බ විශාල ශේෂ්ත්‍රයක් අයින් කරන්න වෙනවා. ඊළඟට ඉස්සරහට සතුරු වෙන්න තිබ්බ විශාල ශේෂ්ත්‍රයක් අයින් කරගෙන එන්න වෙන්නේ. ඒක ලොකු නික්මීමක්. එතකොට දැන් නෙක්ඛම්මාදියට ගරුණ කරන අය පැවිදි අයට එහෙම ගාණක් නැහැ, ගෞරවයක් නැහැ. මොකද මේ නෙක්ඛම්මේ තියෙන වටිනකම දන්නේ නැතිකම. ඉතින් ඒ නිසා මේ නෙක්ඛම්මය වස්තුකාමයන්ගෙන් නික්මීම, ක්ලේශකාමයන්ගෙන් නික්මීම ඊළඟට සංසාරයෙන් නික්මීම කියන මෙන්න මේ නෙක්ඛම්මය ගැන ආදර ගෞරව ඇති කරගන්න ඒක ආනිසංස වාරේ දකින්න ඕන. නෙක්ඛම්මය කියන සංකල්පය හිතේ ඇතිවීමේ ආනිසංසය දකින්න ඕනේ. එතකොට මොකද වෙන්නේ මේ සක්කච්ඡකාරිතාය කියන ඒ ගුණ ධර්මයටත් ආදර බුහුමන් නැති කෙනෙක් බාටපත් වෙනවා. හැමතිස්සේ මේ හැඟීම ඇති කරගන්න උත්සාහ කරනවා. ඊළඟට පඤ්ඤා විරියේන පංචමන්. ඊළඟට මොකද වෙන්න ඕනේ? ප්‍රඥාව. ප්‍රඥාව කියලා කියන්නේ මෙතන විදර්ශනා ප්‍රඥාව. ස්කන්ධ ධර්මාදිය කෙරෙහි සිදු කරන විදර්ශනා නැත්නම් යෝනිසෝ මනසිකාරය තුල මතුවෙන හැඟීම තමයි මේ ප්‍රඥාව කියන්නේ. අනේ හැඟීම පිළිබඳව ආදර ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. ඒ ගුණයට ගරු කරන්න ඕනේ. ප්‍රඥාව කියන්නේ ගුණයක්නේ. ඒකට ගරු කරන්න ඕනේ. ඒකේ ආනිසංස වාරය දකින්න ඕනේ. ප්‍රඥාව ඇති කරගත්ත කෙනෙක්ගේ පෞල් ජීවිතයක පවා තියෙන සංසිඳීම දකින්න ඕනේ. බුද්ධ කාලේ හිටපු නන්දිය කියන සිටුවරයා තෙරුවන් සරණ ගියපු විදර්ශනා ප්‍රඥාව ඇති කරගත්ත සිටුවරයෙක් තමන්ගේ භාර්යාව රේවතී කරන්නෙම මේ සිටුවරයාගේ සියලු පිළිවෙත් වලට පහර ගහන එක. අමානුෂික විතර නිඳා කරනවා. දම් වැටක් පවත්වාගෙන ගියොත් නන්දිය කුමාරී සිටුවරයා කොහේ හරි ගිය ගමන්ම දම් වැට නවත්තනවා. ඊළඟට තැන දැන් ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා ගියාට පස්සේ තැන බත් විසුරුවනවා. බත් විසුරුවලා මෙන්න මේ නන්දියගේ ශ්‍රමණයන් වහන්සේලා දම් වළඳන හැටි කියලා නිඳා කරනවා. ඒත් ඒ හැම මොහොතකදීම ඒ විදර්ශනාවෙන් ලෝකයේ දකින මානසිකත්වය ඇති කරගෙන හිටපු නන්දිය සිටුවරයා මොකද කළේ? හැම දෙයක්ම සාන්ත හිතින් බලාගෙන හිටිය මිසක් රේවතිත් එක්ක රණ්ඩු අල්ලන්න ගියේ නෑ. දැන් අපේ සමාජයේ සමහර අයට මොකද වෙලා තියෙන්නේ මේ විදර්ශනා ප්‍රඥාව නැති නිසා. තමන් කරන යහපත් දේවල් වලට අනිත් අය හරස් කපනකොට පහත් කළ කතා කරද්දී දවසක් දෙකක් උහුලගෙන ඉඳලා ඊට පස්සේ මොකද හොඳට පටන් ගන්නව රණ්ඩුව. ඔහේ මට නිවන් දකින්නවත් දෙන්නේ නැති අසත්පුරුෂයෙක්. ඔහේ මට පින්කමක්වත් කරගන්න දෙන්නේ නැති අසත්පුරුෂයෙක්. මූණට කියන්න බැරි නම් ළඟින ළමයෙක් එක්ක හරි කියනවා. යාළුවෙක් එක්ක හරි කියනවා ගරහනවා. ඉතින් අපිට පව් පිරෙන එතකොට. නන්දිය සිටුවරේ හැනේ නන්දිය සිටුවරට හොඳට විදර්ශනා ප්‍රඥාව තිබ්බ. සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය ගැන, දුක්ඛ ස්වභාවය ගැන, අනාත්ම ස්වභාවය ගැන. එතුමාගේ හිත ප්‍රඥාව විසින් රැකගත්තා. ප්‍රඥාව විසින් මේ හිත රැකගත්තා. ඒ නිසා මොකද උනේ? රේවතී අච්චර අසාධාරණකම් කරා. නන්දිය සිටුවරයා මැරෙනකම්ම ඉස්සෙල්ලා මැරුණේ නන්දිය සිටුවරයා මැරෙනකම්ම රේවතී අරමයි. විසමයි. අන්තිමට රේවතී ගියා පදුම කියන නිරේට. නන්දිය සිටුවරයා ගියා තව්තිසාවේ මහේසාක්‍ය දේවාත්ම භාවයකට. මෙලොවත් ඉදනන්දති පෙච්චනන්දති. ඒ වගේ පින්වත්නි මේ ප්‍රඥාව කියලා කියන්නේ සෝතාපන්න සකු르දාගාමි අනාගාමි අරිහත් කියන තුම් තත්ත්වයන්ට අපි අරගෙන යන පෞල් ජීවිත පවා සාන්තව පවත්වාගෙන යන්න පුළුවන් ශක්තිය හිතට දෙන දුගතියට වැටෙන්න නොදී සුගතියට අපි අරගෙන යන පුදුමාකාර වටින ගුණයක්. ඒකට අපි ගරු කරන්න ඕනේ. ඒකේ ආනිසංස වාරය දකිමින් සක්කච්ඡකාරිතාය. ඒ විදියට ඊළඟට වීරයට ආදර ගෞරව ඇත්තෙක් වෙන්න ඕනේ. තීන මිද්දේනේ දැන් සමහර අය ආදර ගෞරව දක්වන්නේ. තීන මිද්දයක් උපදිනකොට ඒකත් එක්කම එකට එකතු වෙලා ඇඳට වැටෙනවා මිසක් වීරයට ගරු කරමින් වීරයේ ආනිසංස දකිමින් වීරයට ආදර බුහුමන් නැතුව ජීවත් වෙන අය හරි අඩුයි. ඉතින් මේ පාරමිතා හෙවත් නිවන් දකින්න අවශ්‍ය ගුණ පූර්ණයේදී
වීරයේ ආනිසංස දකිමින් වීරයේ ආනිසංස දකිනකොට මොකද වෙන්නේ? ඒ වීරය ගැන ආදර ගෞරව ආදී උපදිනවා. ඒ තුල වාසය කරන්න පරිසරය සකස් වෙනවා. ඊළඟට කාන්ති සච්ච මදිට්ඨානං ඉවසීම ඊළඟට සත්‍යවාදී බවට ගරු කරන්න ඕනේ. සත්‍යවාදී ජීවිතයට ආදරය කරන්න ඕනේ. පින්වතුනි තමන්ගේ හිතින් අහලා බලන්න තමන්ගේ එහෙම සත්‍යවාදී භාවයට ආදරයක් තියනවද කියලා. ඒ කියන්නේ කවුරුවත් රවට්ටන්න නැතුව ඇතිතර නැතිතර දෙකක් නැතුව ඒ වගේ සත්‍යවාදීවම ජීවිතේ අරගෙන යන්න ඔය හිතේ කොච්චර ආදරයක් ගෞරවයක් තියෙනවද කියලා බලන්න ඕනේ. ඉතින් මේ නිවන් දකින්න අවශ්‍ය පාරමිතා පුරද්දී එහෙම තියෙන්න ඕන අපේ හිතේ. අර බ්‍රහ්මචාරික සීලයට ශ්‍රමණයන් වහන්සේලා දිවි පරිදු කොට ආදර ගෞරවයෙන් කටයුතු කළා වගේ ජීවිතයක සත්‍යවාදී බව ගැනත් පින්නත් අපිට පුදුමාකාර ආදර ගෞරවයක් තියෙන්න ඕනේ. සත්‍යවාදී බව සමහර අයට මතක් වෙන්නේවත් නැහැ. සත්‍යවාදී වෙන්න ඕන කියලා. ස්වාමියා රවට්ටනවා, භාර්යාව රවට්ටනවා, දරුවෝ රවට්ටනවා. දැන් සමහර දරුවෝ ඉන්නෝ එක එක අයත් එක්ක සම්බන්ධතා ඇති කරගෙන අම්මා රවට්ටන එකේ සීමාවක් නැහැ. තාත්තා රවට්ටන එකේ සීමාවක් නැහැ. සමහර භාර්යාවරු ස්වාමිවරුත් එහෙමයි අනියම් සම්බන්ධතා ඇති කරගෙන රවට්ටනවා කියන්නේ පුදුම රැවැට්ටිල්ලක්. ඉතින් කොච්චර පාපයක්ද? ඇයි සත්‍යවාදී බවට ගරු කරන්නේ? පින්වත්නි මහා බෝධි සත්‍යයන් වහන්සේට සංසාර ජීවිතේ වැරදිච්ච වාර හරීම අඩුයි. නමුත් හදිසියෙන් වැරදිලා තියෙනවා. ඒකාත්ම භාවයකදී බෝධිසත්වයන් වහන්සේට කල්යාණ මිත්‍ර රජ කෙනෙක් හිටියා. ඒ රජතුමා බෝධිසත්වයන් වහන්සේට වරින් වර අවුරුද්දකට සැරයක් විතර ආරාධනා කරනවා රජතුමාගේ උයනට ඇවිල්ලා වැඩ වාසය කරන්න. රජතුමා එතකොට දාන ආදී අවශ්‍යතා සපුරනවා. බෝධිසත්වයන් වහන්සේ එහෙම ආපු එක අවස්ථාවක රජතුමාට කැරැල්ලක් සංසිඳවන්න යන්න වුණා. එතකොට ගෙදර හිටියේ ඒ භාර්යාව එහෙම නැත්නම් අග්ගබිසව. ඉතින් දවසක් බෝධිසත්වයන් වහන්සේ මේ රජමාලිගාවට දානෙට එද්දි ඒ දන් පූජා කරන ස්ථානයේ හිටියේ ඒ භාර්යාව විතරයි. මොකද එදා රජතුමා කැරැල්ලට ගිහිල්ලා දැසි දස්සනුත් එහෙ මෙහෙ වෙච්ච අවස්ථාවක්. ඊට පස්සේ මොකද උනේ යම්කිසි එතන ඇති වෙච්ච සිද්ධියක් තුළ වරදේ බැඳීමක් සිද්ධ වුණා. ඊට පස්සේ මොකද උනේ ටික දවසකින් රජතුමා කැරැල්ල සංසිඳුවලා ආවට පස්සේ මොකද උනේ මේක රජතුමා කනට ගියා. රජතුමා බෝධිසත්වයන් වහන්සේ ගෙන්නුවා. බෝධිසත්වයන් වහන්සේ ගෙන්නලා ඒ කියන්නේ තාපසයෙක්නේ. ඉතින් ගෙන්නලා බෝධිසත්වයන් වහන්සේගෙන් ඇහුවා දැන් මේ රජතුමා දන්නේ මේ බෝසත්යන් වහන්සේ මේ බුද්ධත්වයට යන බෝසත්යන් වහන්සේ නමක් කියලා. ඉතින් රජතුමා ඇහුවා මෙහෙම අයථා සම්බන්ධයක් මගේ බිසවත් එක්ක තිබ්බද නැද්ද? එතකොට බෝසත්යන් වහන්සේට බොරු කියලා රජතුමා රවට්ටලා ඒ රජතුමාගේ අනිත් පිරිවරත් රවට්ටලා ගැලවිලා යන්න තිබ්බා. බෝසත්යන් වහන්සේ මොකද කියන්නේ? එය සත්‍යයක් කියලා පිළිගත්තා. අන්න සත්‍ය පාරමිතා පුරපු හැටි. සංසාර ගමනේ වරද්දගත්තේ අඩුවෙන් නමුත් ඒ අඩුවෙන් නමුත් වැරදිච්ච තරත් මායාවෙන් අන්න අය රැවට්ටුවේ නෑ. මොකද බෝසත්වයන් වහන්සේ හොඳටම දන්නවා මේක පිළිගැනීම තුල හිස කනින් වෙන් වෙන්න පුළුවන් කියලා. ඒත් දිවි දෙවෙනි කොට සත්‍යවාදී බව රැකගත්තා. අපේ සමහර තරුණ දරුවෝ බාල දරුවෝ සමහර වැඩිහිටි අය මේ ලෝකයේ තුල එහෙම ඉන්න සමහර එහෙම අය ඉන්නවා. පුංචි පුංචි දෙයටත් ගුටි කණ්ඩ වෙන්නේ නැති දෙයටත් මොකද කරන්නේ? මොනවා හරි දෙයක් කියලා රවට්ටනවා. රවට්ටලා ගැලවිලා යනවා. ඒ නිසා අපේ දරුවන්ට පවා පින්නති පුංචි කාලේ ඉඳලා අඩුම ගානේ අම්මා තාත්තවත් රවට්ටන්න නැති විදිහේ පරිසරයක් හදලා දෙන්න ඕනේ. මේ බුද්ධ ශාසනය අපි දකින විශේෂ ගුණයක් විදිහට අපිට සිහිපත් කරන්න පුළුවන් බොහෝ ස්වාමීන් වහන්සේලා තමන්ගේ ආචාර්යයන් වහන්සේලාට උපද්‍යයන් වහන්සේලා නම් රවට්ටන්නේ බොහෝ කියලා අපි පාවිච්චි කරනවා සියලු කියන එක පාවිච්චි කරන්න බෑ. නමුත් අපි මේ ශාසනය ඇසුරු කරලා තියෙන නිසා අපි කියන්නේ ගොඩක් ස්වාමීන් වහන්සේලා තමන්ගේ ආචාර්යයන් වහන්සේට උපද්‍යයන් වහන්සේට බොරු කරන්නේ රවට්ටන්නේ. වැරදි වෙන්න පුළුවන්. හැබැයි ඒක බොරුවෙන් වහන්නේ. ඒ කියන්නේ ගුරුවරයා රවට්ටන්නේ.
නින්දා ලැබෙන්න ඕනේ ඒකට කියලා ගුරුවරයාත් එක්ක ඒක ගුරුවරයාට ඒක විවර කරනවා ආරෝචනය කරනවා. ඒක අපි දැකලා තියෙන මේ ශාසනයේ. ඉතින් ඒ ගුණය අපේ ගිහි සමාජයට යන්න ඕනේ. අම්මලා තාත්තලාට තමන්ගෙන් වරදක් වුණත් ඒක ආරෝචනය කරන ප්‍රකාශ කරන එලි කරන දරුවෝ බවට අපේ දරුවෝපත් වෙන්න ඕනේ. මොකද අම්මලා තාත්තලාට ගුරුවරු වැඩිහිටියන්ට අපි වහගෙන කරන සමහර දේවල් වල විපාකේ ලැබෙනකොට අපිට දිශාව අමතක වෙන්න පුළුවන්. ඒ නිසා අපි කවදාවත් අම්මා තාත්තලා රවට්ටන්න හොඳ නැහැ. අම්මා තාත්තා ඉස්සරහා හැම මොහොතකම සත්‍යවාදී වෙන්න ඕනේ. ඒක විශේෂයෙන්ම දරුවෝ මතක තියාගන්න. අම්මා තාත්තට නම් බොරු කරන්න එපා. දවසක හම්බ වෙනවමයි විපාකේ. බොහොම ඛේදනීය විදියට. ඒක අපි සමාජයේ හරියට දැකලා තියෙනවා. පාසල් යන කාලේ එහෙම ඊළඟට ඔය සාමාන්‍ය තරුණ මැදිවි ආදීයේදී එහෙම අම්මා තාත්තා රවට්ටන අම්මා තාත්තා රවට්ට කටයුතු කරාට පස්සේ අවුරුදු ගාණක් ගිහිල්ලා ලැබෙනවා මහා දුක්ඛිත ජීවිත. ඒ නිසා කවදාවත් Taman මේ ලෝකෙට බිහි කරපු ලේකිරි කරලා Tamanට පොවපු අදටත් Tamanව රකින්න තාත්තව අම්මව Taman ගැන හිතන කටයුතු කරපු අම්මා තාත්තවවත් අඩුම ගානේ රවට්ටන්න නැති කෙනෙක් බාටපත් වෙන්න ඕනේ. ඉතින් එහෙම தත්ත්වයටපත් වෙන්නේ සත්‍යවාදී බවට ගරු කරනවා නම්. සත්‍යවාදී බවට ආදරය කරන කැමැත්ත ඇති කර ගන්නවා නම්. ඉතින් ඒක නිවන් දකින්නත් හේතු වෙන ගුණයක්. ඉතින් මේ විදියට කන්ති සච්ච මදිඨාන අදිෂ්ඨානයට ඊළඟ මෛත්‍රියට ගරු කරන්න ඕනේ. ඒක ගුණයක්. ඊළඟ උපේක්ෂාවට ගරු කරන්න ඕනේ. ඇලීම් ගැටීම් නැතිව ජීවත් වීම උපේක්ෂාව කියන ඒකට ගරු කරන්න ඕනේ. කියන්නේ මොන පැත්තකටවත් ඇලීමක් නැතුව මොන පැත්තක් එක්කවත් ගැටීමක් නැතුව උපේක්ෂාවෙන් වාසය කිරීම. මේ දසපාරමිතාවල තියෙන උපේක්ෂාව කියන්නේ එහෙම ඇලීම් ගැටීම් වලින් තොර මධ්‍යස්ථභාවය. අර මේ සංස්කාර උපේක්ෂා ඥාන වගේ ඈතකට ගිය කතාවක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදියට යම් කිසි කෙනෙක් මේ දාණයට, සීලයට, නෙක්ඛම්ම සිතුවිල්ලට, ප්‍රඥාවට, වීරයට, ඉවසීමට, සත්‍යවාදී බවට, ඊළඟට අදිෂ්ඨානයට, මෛත්‍රියට, උපේක්ෂාවට කියන මෙන්න මේ ಗುಣධර්ම වල ආනිසංස වාරයේ දකින්න මේ ಗುಣධර්ම ටික මගේ මුළු ජීවිතේටම සෙත් සාන්තියක් වගේ. නිවන් දකින්න ඍජුවම බලපාන ගුණධර්ම ටිකක් මේ බෝධිසත්ත්ව ජීවිතේ පුරුදු පුහුණු කරලා තියෙන මට දායාද කළ. දැන් ඒක මටයි පුරුදු කරන්න වෙලා තියෙන්නේ. ඉතින් අන්නේ ගුණධර්ම වල තියෙන ඒ සාන්තියට අපිව පත් කරන ස්වභාවය ගැන හිතමින් ඒ ගුණධර්ම වලට ගරු කරමින් ආදරය කරමින් ඒ ගුණධර්මත් එක්ක ජීවිතේ අරගෙන යෑමට කියනවා පාරමිතා ධර්මවල සක්කච්ඡ කාරිතාය කියලා. ඉතින් ඒ ගුණය අපේ ජීවිතය ඇති කරගන්න ඕනේ හැම දිනාට මේ සඳහා ශක්තිය ලැබේවා, ධෛර්යය ලැබේවා. ওই ජීවිතවල තියෙන උතුම් ගුණධර්ම තව තවත් වර්ධනය වේවා. සියලු පාරමී ධර්මයන් පූර්ණේ වේවා. බුද්ධ ශාසනය තුලදීම නිවන් දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. පින්වත්නි අද දවසේ දහම් දේශනාව සඳහා සදැහැති දායකත්වයේ දරන්නේ ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ නීති දෙපාර්තමේන්තුවේ දැනට සේවය කරන සහ විශ්‍රාම ගොස් සිටින අභාව ප්‍රාප්ත වූ සෞම්‍යා රමණීද සිල්ලා මෙනවියගේ යහළු යෙහෙලියන් සියලුම දෙනා විසින් කියලා සිහිපත් කරලා තියෙනවා. ඉතින් මේ පින්නතුන් කල්යාණ මිත්‍ර සේවනයක්, කල්යාණ මිත්‍ර උපකාරයක් මේ සිදු කරන්නේ. සිහිපත් කළ තියෙනවා කොළඹ කොටුව ලංකා බැංකුවේ ප්‍රධාන කාර්යාලයේ 16 වන මහලේ නීති දෙපාර්තමේන්තුවේ සේවය කරමින් සිටි විශ්‍රාම ලැබ හදිසියේ අභාව ප්‍රාප්ත වූ සෞම්‍යා රමණීද සිල්ලා මෙනවියට මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් වේවා. එතුමියගේ සංසාර ජීවිතයේ සුවපත් භාවයට පත් වේවා. බුද්ධ ශාසනය ඇසුරු කරගෙන උතුම් නිවනින් සැනසෙන්නත් මේ පින හේතු වේවා කියලා ඒ පින්නතුන් බොහොම කරුණාවෙන් සිහිපත් කරනවා. ඉතින් දායකත්වයේ දරන ඒ පින්නතුන් ඒ මියගිය සෞම්‍යා රමණීද සිල්වා මෙනවියගේ ඒ සියලුම යහළු යෙහෙලියන්ටත් ඒ පින්නත් අයගේ පවුල්වල හැම දෙනාටත් ලෝකේ බණ අප හැම දෙනාටම බුද්ධ ආදී රත්නත්‍රි අනන්තානුභාවයෙන් සියලු යහපත සිද්ධ වේවා. කායික මානසික සුව ලැබේවා. නිදුක් නිරෝගී වේවා. මේ කොරෝනා ව්‍යසනය තුලින් කිසියම්ම දුකක් කරදරයක් හතුරු අන්තරාවක් නොවේවා. මේ උතුම් දාන සීලාදී ගුණ ධර්ම පාරමී ධර්ම තව තවත් වැඩේවා. උතුම්
නිවනින්ද සැනසෙන්න මේ පින පාරමිතාවක් වේවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා සිද්ධ කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.